පැල්පිටේ අපි පන්ති ආරම්භ කරමු හැමෝටම අයිබෝවන් සුබ දවසක්. ඉතින් අද දවසේ පොඩ්ඩක් ලොග් වෙනකොට ලොග් කරගන්නකොට තාම හැමෝටම මම හිතන්නේ ලොග් වෙන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මම කිව්වා පොඩි වෙනසක් එක්කයි යන්නේ කියලා. ඉතින් අපිට මේ පළවෙනි දවසේ එකපාරට ඉතින් ඒකට හැඩ ගැහෙනකොට පොඩි බාධා එන්න පුළුවන්. මම හිතනවා ඒක හරියාවි කියලා. ලොග් වෙනකොට දැන් ඔයාලා හැමෝටම දැන් මෙතන ලොග් වෙලා ඉන්න කට්ටිය කොහොම හරි ලොග් වුණානේ. ඔයාලට පින් අංකයක් ලැබිලා ඇති. ඒ පින් අංකය පුතේ නැති කරගන්න නැතුව තියාගන්න. ඒක දිගටම පාවිච්චි කරන්න පන්ති සඳහා ලොග් වෙනකොට. ඉතින් මේක මම මේක කරන්න හේතුවම උනේ ගොඩක් දුරට අපේ පන්තිය ආරක්ෂාකාරීව කරගෙන විශේෂයෙන්ම ඔයාලගේ ෆෝන් නම්බර්ස් WhatsApp group වල තියෙන ෆෝන් නම්බර්ස් එක තැන් වලට යනවා. අපි දන්නෙත් නැහැ මැසේජ් එනවා. ඒ ප්‍රශ්නක් තියෙනවා. ඒකත් එක්ක අපිට පන්තිය තුල ඉන්න ළමයි ප්‍රමාණය පැහැදිලිව දැනගන්න සහ අපේ පන්තියත් එක්ක එකතු වෙලා ඉන්න ළමයි ප්‍රමාණය කවුද කියන එක දැනගන්න තමයි මේ වැඩේ කරගෙන යන්නේ. ඉතින් මම හිතනවා පළවෙනි දවසේ හින්දා පොඩි ප්‍රමාදයන් වෙන්න පුළුවන්. මම හිතන පුතේ දවස් දෙකක් මේක යනකොට ඔයාලා හැමෝටම මේක තේරුම් ගන්න අල්ල ගන්න පුළුවන්. මොකද අපි Zoom එකත් අල්ලගත්තේ එහෙම Zoom එකේ මුල් කාලේ ප්‍රශ්න කොහොමද වෙන්නේ මේක අරකයි මේකයි කීකේ. ඉතින් අපි අලුත් තාක්ෂණයත් එක්ක අලුත් දේවල් එකතු කරගෙන යන්න ඕනේ. නැත්නම් අපි අවලංගු කාසිවාවකට වත් වෙනවා නේද? අපි අලුත් දේවල් අලුත් අප්ඩේට් එනකොට අපි ඒවත් එක්ක ඉස්සරහට යන්න ඕනේ. රයිට් අපි මේකට කොහොම හරි උවෙමු. අද දවසේ අපේ කාලසටහනට අනුකූලව තියෙන්නේ තියරි පාර්ට් එකක්, තියරි කොටසක්, පාඩම් කොටසක්. අතිශය වැදගත් කොටසක් අපේ ඉදිරි ගමනට ඉතා වැදගත් පාඩමක්. හැමෝම අද පාඩම ලස්සනට ඉගෙන ගමු. මාතෘකාව ලියා ගන්න පයිතගරස් ප්‍රමේය. ලියා ගන්න මාතෘකාව. පයිතගරස් ප්‍රමේය. හරි. හොඳයි. පයිතගරස් ප්‍රමේය පිළිබඳව තමයි අපි අද දවසේ සාකච්ඡා කරන්න යන ප්‍රමේය. ඉතින් පොඩ්ඩක් විනාඩි 5ක් විතර තව චුට්ටක් ඉන්න වෙයි. මොකද තව කිහිප දෙනෙක් අපේ වෙඩින් රූම් එකේ පොඩ්ඩක් ඉන්නවා. ලොග් වෙන්න බලාගෙන පොඩ්ඩක් විනාඩි 5ක් දෙන්න පුතේ මට. ඒ ටිකත් මම එකතු කරගෙන වැඩේ ආරම්භ කරන්න. මාතෘකාව ලියලා තියාගන්න පයිතගරස් ප්‍රමේය කියලා. රයිට් පුතේ පන්ති ආරම්භ කරමු. පොඩ්ඩක් ඉතින් අද පළවෙනි දවසේ හින්දා
වෙනසුත් එක්ක යන හින්දා පොඩි ප්‍රමාදයක් සිද්ධ වුණා. ඉතින් ඒක පොඩි තැන යන්න එපා. මම ඒ ටික කව කරන්නම්. අද දවසේ අපේ පාඩම අලුත්ම පාඩමක් ඔයාලට ඉතා වැදගත් වෙනවා. 10 වසර 11 වසර පන්ති දක්වාම මේ පාඩම ඉතා වැදගත් පාඩමක්. මොකද්ද මම හැමෝටම මාතෘකාව ලියා ගන්න කිව්වා. පයිතගරස් ප්‍රමේය. අපි බලමු මොකද්ද මේ පාඩමේදී අපිට කතා කරන්න තියෙන්නේ කියලා. උදේ මේ පාඩම වළංගු වෙන්නේ මේ දේවල් ඉගෙන ගන්නේ ත්‍රිකෝණයක් සම්බන්ධ කරගෙන. මේකෙදි අපි ත්‍රිකෝණයක් ආධාර කරගෙන ත්‍රිකෝණයක් පදනම් කරගෙන තමයි යම්කිසි ප්‍රමේයක් ඉගෙන ගන්න යනවා. මේ ත්‍රිකෝණය පුතේ විශේෂ ත්‍රිකෝණයක්. ත්‍රිකෝණ වර්ග ඔයාලා ඉගෙනගෙන තියෙනවා. සුළු කෝණී ත්‍රිකෝණ, මහා කෝණී ත්‍රිකෝණ, ඍජු කෝණී ත්‍රිකෝණ කියන. ඔය කෝණානුව ත්‍රිකෝණ වර්ග තුනකින් කතා කරොත් ඔය වර්ග තුනෙන් ඍජු කෝණී ත්‍රිකෝණ සඳහා පමණක් වළංගු වන ප්‍රමේයක් තමයි අපි මේ අද දවසේ පයිතගරස් ප්‍රමේයයකට ඉගෙන ගන්න යන්නේ. ඍජු කෝණී ත්‍රිකෝණ සඳහා පමණක් වළංගු වෙන්නේ. වෙන කිසිම ත්‍රිකෝණයකට මේක වළංගු වෙන්නේ නැහැ. මේ ප්‍රමේය මේ නීතිය වළංගු වෙන්නේ ඍජු කෝණී ත්‍රිකෝණ සඳහා පමණයි. ඒතර ඍජු කෝණී ත්‍රිකෝණ සඳහා පමණක් වළංගු වන ප්‍රමේයක් පයිතගරස් නැමැති විද්‍යාඥයා ගණිතඥයා විසින් හොයාගනු ලබනවා. අන්න ඒක අපි හඳුන්වනවා පයිතගරස් ප්‍රමේය කියලා. ඉතින් අපි බලමු මොකද්ද මේ පයිතගරස් ප්‍රමේය කියන්නේ කියලා. right. ඒතර මේක ඍජු කෝණී ත්‍රිකෝණ සඳහා පමණක් වළංගු වෙනවා කියලා මම පටන් ගන්නවා. මෙන්න පුතේ මම ඍජු කෝණී ත්‍රිකෝණයක් අඳිනවා. මේදී ඍජු කෝණී ත්‍රිකෝණයක්. අංශක 90යි. මේදී ඍජු කෝණී ත්‍රිකෝණයක්. එතකොට මේ ප්‍රමේය කියන්නේ මෙන්න මේව දෙයක් පුතේ. මම මේ ත්‍රිකෝණය A B C කියලා නම් කරන්නම්. හරි? මේ ඍජු කෝණී ත්‍රිකෝණේ මේ තියෙන කර්ණයෙන් අපි මෙයාට කියනවා කර්ණපාදය. පුතේ මේ ඍජු කෝණී ත්‍රිකෝණේ කර්ණය මත මම සමචතුරස්‍රයක් අඳිනවා. කර්ණය මත සමචතුරස්‍රයක් අඳිනවා. දැන් මොකද වෙන්න පුළුවන් සමචතුරස්‍රය මගේ අඳුරු නෙමෙයිනේ අඳින්නේ කියලා. කර්ණය මත සමචතුරස්‍රයක් අඳිනවා. හරි? මේක සමචතුරස්‍රයක් වගේ කියලා හිතන්නේ පොඩ්ඩක් ඉතින් ඒක අදකුද නැතුව අඳින්න අමාරුයි. මේ ඍජු කෝණේ ත්‍රිකෝණේ මට ඒක පටන් ගන්නදිම කියන්න බැරුණානේ කාරණේ කියන්නේ මොකක්ද කියලා දැන් බලනවා. ඉතින් පුතේ ඕනෑම ඍජු කෝණේ ත්‍රිකෝණයක දිගම පාදය ඕනෑම ඍජු කෝණේ ත්‍රිකෝණයක දිගම පාදය අපි හඳුන්වනවා කර්ණය කියලා. මොකක් කියලා හඳුන්වන්නේ කර්ණය කියලා. ඕනෑම ඍජු කෝණේ ත්‍රිකෝණයක දිගම පාදය. එහෙමත් නැත්නම් අංශක 90 කෝණය ඍජු කෝණයට ඉස්සරහින් ඉන්න පාදය. ඍජු කෝණයට ඉස්සරහින් ඉන්න පාදය අපි හඳුන්වනවා කර්ණය කියලා. එහෙනම් මතක තියාගන්න ඍජු කෝණයම ඍජු කෝණේ ත්‍රිකෝණයක දිගම පාදය අපි හඳුන්වනවා කර්ණය කියලා. මම ඔන්න ඔය කර්ණය මත සමචතුරස්‍රයක් අදිනවා. මෙන්න මේ වගේ. ඊට පස්සේ ඉතිරි පාද දෙකක් මුල් කරගෙන සමචතුරස්‍ර අදිනවා. මෙන්න මේ වගේ. හරි? මොකද්ද? මෙන්න මේ ඍජු කෝණී ත්‍රිකෝණේ තියෙනවා. හරි? මේ ඍජු කෝණී ත්‍රිකෝණේ කර්ණය පාදයක් කරගෙන සමචතුරස්‍රයක් මම අදිනවා. මේ ඇඳලා තියෙනවා වගේ. කර්ණය පාදයක් කරගෙන සමචතුරස්‍රයක් අදිනවා. right? ඉදිරි පාද දෙක මතත් ඒ වගේ සමචතුරස්‍රය අඳිනවා. දැන් මෙතන සමචතුරස්‍ර කීයක් තියෙනවද පුතේ? සමචතුරස්‍ර 3ක් තියෙනවා. මොකද්ද? කර්ණය මත ඇඳලා තියෙන සමචතුරස්‍රයයි ඉදිරි පාද දෙක මත ඇඳලා තියෙන සමචතුරස්‍ර දෙකයි. ඒතර මේ ප්‍රමේයන් කියන්නේ මේ ගණිතඥයා පයිතගරස් සමිති ගණිතඥයා මේ හොයාගත්ත දේ තමයි අපිට කියනවා මේ ඕනෑම ඍජු කෝණී ත්‍රිකෝණයක කර්ණය මත අඳින සමචතුරස්‍රයේ වර්ගඵලය සමාන වෙනවයි කියලා කියනවා. ඉතිරි පාද දෙක මත ඇඳලා තියෙන සමචතුරස්‍රවල වර්ගඵලවල එකතුව. ඒ කියන්නේ මේ තියෙනවනේ සමචතුරස්‍රයක්. මෙන්න මෙයාගේ වර්ගඵලය මේ දෙන්නගේ වර්ගඵලවල එකතුවට පුතේ සමාන වෙනවා. මෙන්න මේ තියෙන සමචතුරස්‍රයේ වර්ගඵලය මේ දෙන්නගේ වර්ගඵලවල එකතුවට පුතේ සමාන වෙනවා. ඔන්න ඕක අපි හඳුන්වනවා පයිතගරස් ප්‍රමේය. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මම මේ පාදේ A කියලා ගන්නම්. එතකොට මේක සමචතුරස්‍රයක්නේ. මේ පැත්තත් Aම වෙනවා. හොඳයි. මේ පාදේ මම B කියලා ගත්තොත් මේක සමචතුරස්‍රයක් හින්දා මේ පාදයට Bම වෙනවා. මේ පැත්ත C කියලා ගත්තොත් මෙයා සමචතුරස්‍රයක් හින්දා මෙයාගේ අනිත් පැත්තත් Cම වෙනවා. හරිද? එතකොට මේ කර්ණය මත ඇඳලා තියෙන සමචතුරස්‍රය තියෙනවනේ. මෙන්න මේ සමචතුරස්‍රේ වර්ගඵලය මට එනවා
දිග වැඩි කිරීම පළල A වැඩි කිරීම A වර්ගය කියලා. මෙන්න මේ පාදයේ මත ඇඳලා තියෙන සමචතුරස්‍රයේ වර්ගඵලය මට එනවා දිග වැඩි කිරීම පළල B වැඩි කිරීම B වර්ගය කියලා. මේ සමචතුරස්‍රයේ වර්ගඵලය මට එනවා දිග වැඩි කිරීම පළල C වැඩි කිරීම C වර්ගය කියලා. එතකොට මේ ප්‍රමේයයෙන් කියන්නේ මොකද්ද? මෙන්න මේ සමචතුරස්‍රයේ වර්ගඵලය. ඒ කියන්නේ මේ සමචතුරස්‍රයේ වර්ගඵලයේ A වර්ගය කියන්නේ. A වර්ගය සමාන වෙනවලු මෙන්න මේ සමචතුරස්‍ර දෙකේ වර්ගඵල වල එකතුවට. ඒ කියන්නේ B වර්ගය එකතු කිරීම C වර්ගයට මෙන්න මේකට සමාන වෙනවයි කියලා කියනවා. ඒ කියන්නේ ඕනෑම ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණය මත අඳින සමචතුරස්‍රයේ වර්ගඵලය ඉතිරි පාද දෙක මත ඇඳි සමචතුරස්‍රයන්ගේ වර්ගඵල වල එකතුවට සමානයි. ඒ කියන්නේ මෙන්න මෙයාගේ වර්ගඵලය මෙයාගේ වර්ගඵලය දර මෙයාගේ වර්ගඵලයට සමානයි. මෙන්න මේකගේ වර්ගඵලය 100 නම් මෙයා 60යි මෙයා 40යි වගේ කතන්දරයක් කියන්නේ. මෙයාගේ වර්ගඵලය මේ දෙන්නගේ වර්ගඵල වල එකතුවට සමානයි. මෙන්න මේ ප්‍රමේය අපි හඳුන්වන පුතේ පයිතගරස් ප්‍රමේය කියලා. ඒක කෙටියෙන් මතක තියාගන්න අපි A වර්ගයේ සමානයි B වර්ගයේ දර C වර්ගයේ කිය. හැබැයි පයිතගරස් ප්‍රමේය වචනෙන් පැහැදිලි කරන්න කිව්වොත් මොකක්ද දෙන්නේ? ඕනෑම ත්‍රිකෝණී ත්‍රිකෝණයක කර්ණය මත ඇඳි සමචතුරස්‍රයේ වර්ගඵලය ඉතිරි පාද දෙක මත ඇඳි සමචතුරස්‍රයන්ගේ වර්ගඵල වල එකතුවට සමාන වෙයි. එතකොට පුතේ මතක තියාගන්න මේ කියන්නේ කර්ණය මත ඇඳලා තියෙන සමචතුරස්‍රයේ වර්ගඵලය ඉතිරි පාද දෙක මත ඇඳලා තියෙන සමචතුරස්‍රයන්ගේ වර්ගඵල වල එකතුවට සමාන වෙයි. මෙන්න මේක අපි පයිතගරස් ප්‍රමේය කියලා හඳුන්වනවා. පයිතගරස් ප්‍රමේය. right. හොඳයි. ලියා ගන්න මෙන්න මෙහෙම. මෙය ඍජුකෝණී ත්‍රිකෝණ සඳහා පමණක් වළංගු වේ. මෙය ඍජුකෝණී ත්‍රිකෝණ සඳහා පමණක් වළංගු වේ. මෙය ඍජුකෝණී ත්‍රිකෝණ සඳහා පමණක් වළංගු වේ. යටින් වෙනම ලියන්න මෙහෙම. එනම් ඕනෑම ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණය මත ඇඳි සමචතුරස්‍රයේ වර්ගඵලය ඕනෑම ත්‍රිකෝණී ත්‍රිකෝණයක කර්ණය මත ඇඳි සමචතුරස්‍රයේ වර්ගඵලය ඉතිරි පාද දෙක මත ඇඳි සමචතුරස්‍රයන්ගේ වර්ගඵල වල එකතුවට සමාන වේ. ඉතිරි පාද දෙක මත ඇඳි සමචතුරස්‍රයන්ගේ එකතුවට සමාන වේ. ඉතිරි පාද දෙක මත ඇඳි සමචතුරස්‍රයන්ගේ එකතුවට සමාන වේ.
මම ආයිත් කියන්නම් පයිතගොරස් ප්‍රමේය මෙන්න මේකයි මොකද්ද ඕනෑම ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණය මත ඇඳි සමචතුරස්‍රයේ වර්ගඵලය ඉතිරි පාද දෙක මත ඇඳි සමචතුරස්‍රයන්ගේ වර්ගඵලවල එකතුවට සමාන වේ. නැවතත් බලන්න ඕනෑම ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණය මත ඇඳි සමචතුරස්‍රයේ වර්ගඵලය ඉතිරි පාද දෙක මත ඇඳි සමචතුරස්‍රයන්ගේ වර්ගඵලවල එකතුවට සමාන වේ. අයි මොකද්ද පයිතගොරස් ප්‍රමේය කියන්නේ ඕනෑම ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණය මත ඇඳි සමචතුරස්‍රයේ වර්ගඵලය ඉතිරි පාද දෙක මත ඇඳි සමචතුරස්‍රයන්ගේ වර්ගඵලවල එකතුවට සමාන වේ. මේක තමයි පයිතගොරස් ප්‍රමේය කියලා කියන්නේ. right හොඳයි මේ රූපේ දැන් ඇඳගෙන මම මේ ලියලා තියෙන විදිහට මේක ලියාගෙන යටින් මෙන්න මේක ලියලා කොටු කරගන්න. පටන් ගන්න. රූපය අඳින්න මුලින්ම ලියන්න කිව්ව එක මම නැවතත් කියන්නම් පයිතගොරස් ප්‍රමේය තමයි පුතේ මුලින්ම ලියන්න දුන්නේ මොකද්ද ඕනෑම ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණය මත ඇඳි සමචතුරස්‍රයේ වර්ගඵලය. ඉතින් කර්ණය මත ඇඳි සමචතුරස්‍රයේ වර්ගඵලය. ඉතිරි පාද දෙක මත ඇඳි සමචතුරස්‍රයන්ගේ වර්ගඵලවල එකතුවට සමානයි. ඕනෑම ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණය මත ඇඳි සමචතුරස්‍රයේ වර්ගඵලය ඉතිරි පාද දෙක මත ඇඳි සමචතුරස්‍රයන්ගේ වර්ගඵලවල එකතුවට සමානයි. මෙන්න මෙයාගේ වර්ගඵලය මෙයාගේ වර්ගඵලය දන්න මෙයාගේ වර්ගඵලයට සමානයි. තේරුණාද? මේ තියෙන ත්‍රිකෝණී ත්‍රිකෝණයක්. එතකොට මේ තියෙන කර්ණ පාදයක් කරගත්ත සමචතුරස්‍රය මේ සමචතුරස්‍රයේ වර්ගඵලය මෙන්න මේ සමචතුරස්‍රයේ වර්ගඵලයයි මෙයාගේ වර්ගඵලයේ එකතුවට සමානයි. මෙයාගේ වර්ගඵලය මේ දෙන්නගේ වර්ගඵල වල එකතුවට සමානයි. ඕක තමයි පයිතගොරස්.
කවුරු හරි පයිතග්‍රස් ප්‍රමේය කියන්නේ මොකක්ද කියලා අහුවොත් a වර්ගය සමානයි b වර්ගය දන්න c වර්ගය කියන්න එපා. ඒකට නෙමෙයි පයිතග්‍රස් ප්‍රමේය කියන්නේ. මොකටද පයිතග්‍රස් ප්‍රමේය කියන්නේ? ඕනෑම ඍජු කෝණී ත්‍රිකෝණයක කර්ණය මත ඇඳි සමචතුරස්‍රයේ වර්ගඵලය ඉතිරි පාද දෙක මත ඇඳි සමචතුරස්‍රයන්ගේ වර්ගඵලවල එකතුවට සමාන වේ. ආන්න ඒකට තමයි පයිතග්‍රස් ප්‍රමේය කියලා කියන්නේ. හරි ඉක්මන් කරන්න. දැනගෙන මේක ලියාගන්න. දැන් කර්ණය කියන්නේ මොකක්ද කියන එකත් ඉගෙන ගන්න ඇතිනේ. කර්ණය කියන්නේ ඍජු කෝණී ත්‍රිකෝණයක මේ ඍජු කෝණයට ඉස්සරහා ඉන්න පාදය. ඍජු කෝණයට ඉස්සරහා ඉන්න මෙන්න මේ පාදයට තමයි පුතේ කර්ණය කියන්නේ. ඍජු කෝණයට ඉස්සරහා ඉන්න පාදය. right. හොඳයි අපි මේකෙන් ගැටලු කිහිපයකට යමු දැන්. පයිතග්‍රස් ප්‍රමේය පොඩ්ඩක් හඳුනා ගන්න එපේ. නේද? දැන් අපි ගණන් එහෙම හදද්දී යම් යම් තැන්වලදී මම ඔයාලට මේක ගණන් හැදුවා. සමහර තැන්වලදී හදන්න නැතුවා. මොකද මේ පාඩම කරලා තිබ්බේ නෑනේ අපිට ඒවට උත්තර ලියන්න. ඒක නිසා ඍජු කෝණී ත්‍රිකෝණයක් තියෙනවා. මේක x මෙයා y මෙයා z මේකට පයිතග්‍රස් ප්‍රමේය දාන්න කියනවා. කොහොමද පයිතග්‍රස් ප්‍රමේය කියන්නේ මොකද්ද? කර්ණයේ වර්ගය x ගේ වර්ගය සමානයි මෙයාගේ වර්ගය. y ගේ වර්ගය ධන මෙයාගේ වර්ගය. z ගේ වර්ගය. ඔන්න තියෙන පයිතග්‍රස් ප්‍රමේය. මෙයාගේ වර්ගය සමානයි මෙයාගේ වර්ගය ධන මෙයාගේ ධන. පයිතග්‍රස් ප්‍රමේය. මෙන්න තවත් ඍජු කෝණී ත්‍රිකෝණයක්. මේක a b c. දාන කියන පයිතග්‍රස් ප්‍රමේය කොහොමද? කර්ණයේ වර්ගය. කර්ණයේ ac නේ පුතේ. ac ගේ වර්ගය සමානයි. මෙයාගේ වර්ගය ab ගේ වර්ගය එකතු කිරීම මෙයාගේ වර්ගය bc ගේ වර්ගය. ඔන්න තියෙනවා පයිතග්‍රස් ප්‍රමේය දැන්. පැහැදිලිද? ඊට අපි තව බලමු. එක p q r. පයිතග්‍රස් ප්‍රමේය කියමු බලන්න. කර්ණය p නේ. p ගේ වර්ගය සමානයි q ගේ වර්ගය ධන r ගේ වර්ගය. ඔන්න තියෙනවා පයිතග්‍රස් ප්‍රමේය. right? එක එක ත්‍රිකෝණයට එක එක විදිහට පයිතග්‍රස් ප්‍රමේය යොදනවා. මෙන්න තියෙනවා. මේක අපි 10යි කියලා ගමු. මේක x මේක y කියලා දාමු. කොහොමද පයිතග්‍රස් ප්‍රමේය දාන්නේ? 10 වර්ගය සමානයි y ගේ වර්ගය එකතු කිරීම x ගේ වර්ගය. ඔන්න තියෙනවා පයිතග්‍රස් ප්‍රමේය. මේ ඉතින් මාරුණා කියලා ප්‍රශ්නයක් නෑ හොඳේ. right? සලා මේ පයිතග්‍රස් ප්‍රමේය ප්‍රැක්ටිස් කරනවා. පයිතග්‍රස් ප්‍රමේය දාන විදිය. මේක අපි ගමු x y z කියලා. මේකට පයිතග්‍රස් ප්‍රමේය දැම්මොත් කොහොමද? x z ගේ වර්ගය කර්ණයේ වර්ගය මෙයානේ. මෙයාගේ වර්ගය සමානයි මෙයාගේ වර්ගය xy වර්ගය එකතු කිරීම මෙයාගේ වර්ගය yz වර්ගය. ඔන්න දෙනවා පයිතග්‍රස් ප්‍රමේය. මෙයාගේ වර්ගය දන්න මෙයාගේ වර්ගය දන්න මෙයාගේ වර්ගය සමානයි. කර්ණයේ වර්ගය සමානයි ඉතිරි පාද දෙකේ වර්ගයන්ගේ එකතුව. තව එකක් ගමු අපි. මෙතන t r m කියලා ගත්තොත් මොකද පයිතග්‍රස් ප්‍රමේය කියන්නේ? කර්ණයේ වර්ගය m ගේ වර්ගය සමානයි ඉතිරි පාද දෙකේ වර්ගයන්ගේ එකතුව. r ගේ වර්ගය ධන t ගේ වර්ගය. ඔන්න කියනවා පයිතග්‍රස්. පැහැදිලිද? විවිධ ආකාරයේ ත්‍රිජු කෝණී ත්‍රිකෝණ සඳහා දාන්න පුළුවන් පයිතග්‍රස් ප්‍රමේයන් ඔය තියෙන්නේ. හැබැයි මතක තියාගන්න මේ ප්‍රමේය වළංගු වෙන්නේ ඍජු කෝණී ත්‍රිකෝණ වලට විතරයි. සුළු කෝණී ත්‍රිකෝණ වලටවත් මහා කෝණික ත්‍රිකෝණ වලටවත් පයිතග්‍රස් ප්‍රමේය දාන්න බෑ. දාන්න පුළුවන් ඍජු කෝණී ත්‍රිකෝණ වලට පමණයි. ඒකත් හොඳින් මතක තියාගන්න. right. ලියා ගන්න ඔය ටික. හඳගන්න. රූප ඇඳින්න ඕනේ. ත්‍රිකෝණ ඇඳලා ඔය ටික ලියා ගන්න. ඒත් එක්කම මතක තියාගන්න මම මේ අද හෙටම තව අමතර පැයක වෙලාවක් රාත්‍රී කාලයේදී බොහෝ විට 8 ඉඳන් 9 වෙනකන් වගේ ඔයාලට මුකුත් පන්ති නෑනේ. 8 ඉඳන් 9 වෙනකන් රාත්‍රී කාලයේදී තව පැයක වෙලාවක් අමතරව දානවා. මේ කරගෙන යන දිනවලට අමතරව ඒක දාන්නේ උක්ත කිරීම පාඩම, සූත්‍ර පාඩම කියලා දෙන්න. අද පයිතග්‍රස් ප්‍රමේය පාඩම කතා කරනවා වගේ සූත්‍ර පාඩම තවත් පාඩමක් තියෙනවා. ඒ පාඩම කියලා දෙන්න. තව පැයක් මට ඇති. පැයක වෙලාවක් තිබ්බනම් මට හොඳටම ඇති. ඒ වෙලාවත් දාලා
මේ පාඩමත් කියලා දෙනවා අද හෙටම. අද නම් බැරි වෙයි සමහර විට පුළුවන් වුණොත් අදම දානවා. එහෙම නැණු බැරි වුණොත් හෙට හෝ අනිද්දා වෙලාවක් දානවා. අද දවසේ මේ Zoom log එකත් එක්ක මම හිතන්නේ සුළු පිරිසකට ලොග් වෙන්න බැරි වෙලා මොන හරි ගැටලු තියෙනවා. ඒ ටිකත් බලන්න ඕනේ. මේ අද රෙකෝඩින් එක යනවා පුතේ. ඒක අනිවාර්යයෙන්ම එයාලට බලන්න දෙමු අපි. ඔයාලටත් මොන හරි ගැටලු තිබ්බොත් මේකෙන් පස්සේ රෙකෝඩින් එක බලන්න. මේකෙදි සමහර වෙලාවලට ඔයාලා WhatsApp group එකේ ඉන්න නම්බර එක නෙමෙයි නම් ඔයාලගේ Zoom එකට දැන් පාවිච්චි කරන්න බලන්න. අන්න එතෙන්දී ඔයාලගේ පින් අංකය ගැන ගැටලුවක් එනවා. ඒ වගේ පොඩි පොඩි ගැටලු එනවා. ඉතින් අපි මං ඒකනේ කිව්වේ අපි මේක පස්සට ගියොත් අපරාධේ. අපි මේක කොහොම හරි හදා ගන්න එපයි. ඒකින්ද මේ ගැටලු ටික හදාගෙන ඉදිරියට යමු. ඔයාලගේ දන්න යාළුවෙකුට හරි කාට හරි අද දවසේ ලොග් වෙන්න බැරි වෙලා තිබ්බනම් අනේ ලොග් වෙන්න බැරි වුණානේ කියලා තිබ්බනම් කියන්න මට දැන් පන්ති උරුණාට පස්සේ කෝල් එකක් දෙන්න කිව්වා කියලා. සර්ට කෝල් කරලා මොකද්ද කරන්න ඕනේ කියන එක අහගන්න කිව්වා කියලා කියන්න මතක ඇතුව. දැන් හරි කමක් නැහැ WhatsApp එකට මැසේජ් එකක් දාන්න. දැන් එපා ඒ පන්ති කරලා පන්ති උරුණාට පස්සේ කෝල් එකක් දෙන්න කිව්වා කියලා. ඉක්මනින් ලියා ගන්න පුතේ.
පුතේ ලියවර නම් කියන්න. right ඉවරයි නේ. හොඳයි. අපි දැන් මේවට ඉලක්කම් ආදේශ කරලා බලමු මේ ගණන් හදන්නේ කොහොමද කියලා. right මෙයා x කියලා දානවා මම. මෙයා 4 සෙන්ටිමීටර් මෙයා 3 සෙන්ටිමීටර්. අපි දැන් x හොයන්නේ කියලා. පුතේ මම මේ ත්‍රිකෝණයට දානවා පයිතගොරස් ප්‍රමේය. මොකද්ද පයිතගොරස් ප්‍රමේය කියන්නේ? කර්ණයේ වර්ගය. කර්ණයේ AC නේ. AC ගේ වර්ගය සමානයි AB වර්ගය ධන BC වර්ගය. අපි ආදේශ කරමු AC වෙනුවට ඉන්නේ x. x ගේ වර්ගය සමානයි AB කියන්නේ 4යි. 4 වර්ගය ධන BC කියන්නේ 3යි. 3 වර්ගය. දැන් මට එනවා x ගේ වර්ගය සමානයි 4 වර්ගය 16යි. 3 වර්ගය 9යි. පුතේ 16යි 9 එකතු කරාම 25යි. පුතේ x ගේ වර්ගය මට එනවා 25යි කියලා. දැන් එහෙනම් x ගේ වර්ගයනේ මට ඕනේ x ගේ ගන්න මොකද කරන්න ඕනේ? 25 වර්ග මූලය ගන්න ඕනේ. x ගේ වර්ගය 25 නම් x ගේ ගන්න 25 වර්ග මූලය ගන්න ඕනේ. එතකොට මට x ගේ එනවා 25 වර්ග මූලය කියන්නේ සෙන්ටිමීටර් 5යි. සෙන්ටිමීටර් 5යි කියලා. බලමු. හදමු ගණන් ගොඩක් හදනවා බය වෙන්න එපා. අනිවාර්යයෙන් මේක පුළුවන් වෙනවා. මේක y, මේක p, q, r කියලා නම් කරන්න. මෙයා 8යි සෙන්ටිමීටර්, මෙයා 6යි සෙන්ටිමීටර්. දානවා පයිතගොරස් ප්‍රමේය. කොහමද? pr වර්ගය සමානයි pq වර්ගය ධන qr වර්ගය. දැන් ආදේශ කරමු pr වෙනුවට පුතේ y දාන්න. y ගේ වර්ගය සමානයි pq කියන්නේ 8 වර්ගය ධන qr කියන්නේ 6 වර්ගය. මෙයාගේ වර්ගය සමානයි මෙයාගේ වර්ගය ධන මෙයාගේ වර්ගය. right. දැන් සුළු කරමු. y ගේ වර්ගය සමානයි 8 වර්ගය 64යි ධන 6 වර්ගය 36යි. දැන් එනවා පුතේ y ගේ වර්ගය සමානයි 64යි 36යි එකතු කරාම 100යි. පුතේ y ගේ වර්ගය 100 නම් මම y ගේ අගය ගන්න මොකද කරන්න ඕනේ? 100 වර්ග මූලය ගන්න ඕනේ. එතකොට මට එනවා y ගේ අගය සෙන්ටිමීටර් 10යි කියලා. y ගේ අගය සෙන්ටිමීටර් 10යි කියලා මට ලැබෙනවා. පැහැදිලිද? right. ඊළඟට අපි තව උදාහරණයකට යමු. අපි මේක ගමු p කියලා. මේ දිග මේ අවගන්නම් එතකොට 12 සෙන්ටිමීටර් 24යි මේක 5 සෙන්ටිමීටර්. මෙයා p හොඳේ. මෙයා a b c කියලා නම් කරන්න. right. දාන පයිතගොරස් ප්‍රමේය. කර්ණයේ වර්ගය ab ගේ වර්ගය සමානයි BC වර්ගය ධන AC වර්ගය. ප්‍රශ්නයක් නෙමෙයි දෙකම කොහේද මාරුණා. මෙයාගේ වර්ගය AB ගේ වර්ගය සමානයි මෙයාගේ වර්ගය ධන මෙයාගේ වර්ගය. දැන් AB වෙනකොට ඉන්නේ P නේ. නම් P ගේ වර්ගය සමානයි මෙයාගේ වර්ගය. 5 වර්ගය ධන මෙයාගේ වර්ගය 12 වර්ගය. මෙන්න මෙයාගේ වර්ගය සමානයි මුගේ වර්ගය ධන මුගේ වර්ගය. පයිතගොරස් ප්‍රමේය කියන්නේ ඒක. right. අපි ආදේශ කරමු P ගේ වර්ගය සමානයි 5 වර්ගය 25යි. ධන 12 වර්ගය 144යි. 25 144 එකතු කරාම එනවා p ගේ වර්ගය 169යි. දැන් p ගේ වර්ගය 169. මට ඕනේ p ව. එහෙනම් p ගේ අගය ගන්න මොකද කරන්න ඕනේ? 169 වර්ග මූලය ගන්න ඕනේ. එතකොට පුතේ p ගේ අගය එනවා 169 වර්ග මූලය කියන්නේ සෙන්ටිමීටර් 13යි. p ගේ අගය මට ලැබෙනවා සෙන්ටිමීටර් 13යි. right. ලියාගමු රූපත් එක්කම උදාහරණ තුන. පයිතගොරස් ප්‍රමේය කතා කරගෙන යන්නේ. උදාහරණත් එක්කම ලියා ගන්න රූපෙත් අඳින්න පටන් ගන්න.
ඉවරනම් කියන පුතේ ලිලි ඉවරනම් කියන්න එදී තවත් ගානක් ගමු මේ දිග x කියලා 12යි මෙයා 12යි සෙන්ටිමීටර් මෙයා 9යි සෙන්ටිමීටර් right දැන් මේකේ x හොයන්න කියනවා පුතේ මම දානවා පයිතගොරස් ප්‍රමේය කොහොමද කර්ණයේ වර්ගය මෙතන x නේ ඉන්නේ වෙන පදමුකුත් දීලා නැහැ එහෙනම් x ගේ වර්ගය සමානයි මෙයාගේ වර්ගය 12නේ 12 වර්ගය ධන මෙයාගේ වර්ගය 9 වර්ගය දැක්සුණු කරමු x ගේ වර්ගය සමානයි 12 වර්ගය 144යි ධන 9 වර්ගය 81යි සුළු කරන්න x ගේ වර්ගය සමානයි 144 81 එකතු කරාම පුතේ 225යි කියන්නේ. ඒතර x ගේ වර්ගය 225යි. මට x ගේ වර්ගය නෙමෙයි x ඕනේ. එහෙනම් මම මොකද කරන්නේ? x ගේ ගන්න 225 වර්ගමූලය ගන්න. වර්ගේ අයින් කරගන්න වර්ගමූලය ගන්න එපා. x වර්ග කරාම 225 න x ගේ ගන්න 225 වර්ගමූලය ගන්න ඕනේ. එතෙම එකම පැටර්න් එකට යන්නේ. එතන x ගේ සමානයි 225 වර්ගමූලය පුතේ 15යි. ඒ 15 සර 15 තමයි 225 යන්නේ. ඕන්න අපි x ගේ ගත්තා. x සමානයි සෙන්ටිමීටර් 15යි. right. ඒකත් ලියා ගන්න. ඒ ගානක් ලියා ගන්න. ඊළඟ ගාන මෙයා y මේ දිග අපි ගන්නවා 15යි සෙන්ටිමීටර් මේ දිග අපි ගන්නවා 8යි සෙන්ටිමීටර් try එකක් දෙන්න බලන්න මේක හදන්න තනින් පයිතික ප්‍රමේය දාලා හදන්න බලන්න උත්සාහ කරලා මට පුළුවන් කෙනෙක් ඉන්නවනම් හදලා උත්තරේ දාන්න බලන්න මැසේජ් එක කීයද කියලා
හරි 17යි උත්තරේ හරි y ගේ වර්ගය සමානයි 15 වර්ගය ධන 8 වර්ගය දැන් එනවා y ගේ වර්ගය සමානයි 15 වර්ගය පුතේ 225යි මේව මතක් වෙන්න ඕනේ අපි ගණන් ගන්න 8 වර්ගය 64යි දැන් එනවා y ගේ වර්ගය සමානයි 225 64යි 289යි y ගේ වර්ගයට 289 now y ගියගේ ගන්න 289 වර්ගමූලය ගන්න ඕනේ. එතකොට y ගිය කියනවා 17යි කියලා. y ගිය කියනවා සෙන්ටිමීටර් 17යි. ඔන්න දෙන උත්තරේ හරි. මම දැක්ක උත්තරේ දාලා තියෙනවා ගොඩක් අය. ඔව් y වර්ගමූලය හොයාගන්න තමයි අමාරු. ඒක හරි. හැබැයි ඉතින් මේක මෙහෙමයි පුතේ. මේ ලොකු වගයක් එන්නේ නැහැ. අපිට මේවා නිතර භාවිත වෙද්දී ඔක දැන් මම වුණත් මේක මතකින් කිව්ව මිසක් හදලා කිව්වේ නැහැ. මේවා හදද්දි මතක් වෙනවා 169 වර්ගමූලය 13යි 289 වර්ගමූලය 17යි 225 වර්ගමූලය 15යි මේවා ගණන් හදද්දි පුතේ ඔක්කොම මතක් වෙනවා ඒවා ආයාසයෙන් මතක තියාගන්න ඕන දේවල් නෙමෙයි හොඳ තර්කයක් ඒක හරි වර්ගමූල වෙන එක තමයි අමාරු right එහෙමයි කට්ටිය එහෙමයි ඈ right දැන් උතන මම පොඩි වෙනසක් කරනවා දැන් මෙතන අපි ප්‍රධාන පාදේ හොයන්න ආවේ කර්ණේනේ මෙයානේ හෙව්වේ. ඒක දෙන්නේ නැතුව වෙන කෙනෙක් හොයන්න ආවොත් කොහොමද හදන්නේ? ඔක්කොම එකම දේ. හැබැයි වෙන කෙනෙක් හොයන්න ආවොත් අපි අර පැත්ත මාරු කරන්න ඕනේ. අර පෙන්නන්නම්කෝ. බලන්න. දැන් මේ ත්‍රිකෝණේ තියෙනවා. මෙයාගේ දිග 10යි සෙන්ටිමීටර් කියලා දෙනවා. මෙයා x හරි මෙයා 6යි සෙන්ටිමීටර්. දැන් අපිට x හොයන්න කියනවා. දැන් මොකද කරන්නේ? දාන පයිකර්ස් ප්‍රමේය. කර්ණයේ වර්ගය 10 වර්ගය සමානයි ඉතිරි පාද දෙකේ වර්ගයන්ගේ එකතු. x ගේ වර්ගය දන 6 වර්ගයයි. තුලියන්නේ. 10 වර්ගය ගන්න 100යි 10 වර 10 100යි සමානයි x ගේ වර්ගය දන 6 වර්ගය 30යි. දැන් අපි හොයන්න ඕනේ කයිනේ මේ එකට අහු වෙලානේ මුවනේ හොයන්න ඕන එක. මෙයාව දාන්නේ හෙට. තනි කරගන්න එපා හොයන්න ඉන්න එක. මෙයාව මෙහෙට දාන්න. එතකොට එනවා 100 මේ ධන 30 යහ පැත්තට ගියාම ලකුණු මාරු වෙලා ඍණ 30ක් වෙනවා. සමානයි x ගේ වර්ගය. දැන් 100 30ක් ගියාම 64යි. සමානයි x ගේ වර්ගය. ඔන්න. දැන් x හොයන්න මොකද කරන්න ඕනේ දන්නවනේ. x ගේ වර්ගය 64 නම් x ගේ ගන්න වර්ග මූලය ගන්න ඕනේ 64. ඕන උත්තරේ එනවා. සෙන්ටිමීටර 8යි කියලා. x සමානයි සෙන්ටිමීටර 8යි. දැක්කද? බලමු. මේකේ මෙයා 5යි සෙන්ටිමීටර් මෙයා y මෙයා 4යි. අපිට කියනවා y හොයන්න කියලා. දානවා පයිදිකර ප්‍රමේය. මොකක්ද කියන්නේ? කර්ණයේ වර්ගය. පහේ වර්ගය සමානයි ඉතිරි පාද දෙකේ වර්ගයන්ගේ එකතුව. 4 වර්ගය දන y ගේ වර්ගය. අපි දන්නවා පහේ වර්ගය 25යි. සමානයි 4 වර්ගය 16යි. y ගේ වර්ගය y වර්ගය. දැන් හොයන්න ඉන්නේ කා මෙතනට නාවු වෙලා තියෙන්නේ. 16 අයින් කරලා y ව තනි කරා. වාසේ හිත දාන්න. එතකොට එනවා 25 අඩු කිරීම 16 සමානයි y ගේ වර්ගය. 25න් 16න් කියව 9යි සමානයි y ගේ වර්ගය. y ගේ වර්ගය 9යි. එහෙනම් y හොයන්න මොකද කරන්න ඕන? 9 වර්ග මූලය ගන්න. එතකොට y කියනවා 3යි. සෙන්ටිමීටර 3යි. y සමාන සෙන්ටිමීටර 3යි. අපි ගමු තව එකක්. අපි ගන්නවා මේක 147. මම දානවා 15යි කියලා. පහළවයි මේ දිග x කියලා දාන්නම් මම එතකොට මෙයා 12යි කියලා දාන්න. x යන දාන පයිතුරු ක්‍රමේ කර්ණයේ වර්ගය 15 වර්ගය සමානයි මෙයාගේ වර්ගය x ගේ වර්ගය දන මෙයාගේ වර්ගය 12යි. 15 වර්ගය 225යි සමානයි x ගේ වර්ගය දන 12 වර්ගය 144යි.
දැන් මෙයා හොයන්නේ මේක මෙහෙට එවන්න ඕන. එතකොට එනවා 225 අඩු කිරීම 144 සමානයි x ගේ වර්ගය. 225න් 144ක් ගියාම 81යි සමානයි x ගේ වර්ගය. x ගේ වර්ගය 81 නම් x ගේ ගන්න 81 වර්ග මූලය ගන්න. එතකොට x කියන්නේ 81 වර්ග මූලය කීයද? 9. ඔන්න කියනවා. පැහැදිලිද? right. ක්ලියර් කරපු දේ තුනක්. ගානත් එක්ක රූපෙත් එක්ක අඳින්නේ. ත්‍රිකෝණෙත් අඳින්න අනිවාර්යෙන්. ත්‍රිකෝණ අඳින්න දුර එක ලියන්න බෑ.
හරිද පුතේ? හොඳයි. බලන්න මෙන්න මේක try කරලා. මෙයා 13යි සෙන්ටිමීටර්. මෙයා x මෙයා 5යි. හදන්න බලන්න. මේකද? තනින් උත්සාහ කරන්න. හදන්න. කරන දෙයක් තියෙනවා. හරි බලන්න. මෙයාගේ ගත්තොත් පයිලකස් ප්‍රමේය දැම්මොත් කර්ණයේ වර්ගය 13 වර්ගය සමානයි x ගේ වර්ගය ධන 5 වර්ගය. 13 වර්ගය පුතේ 169යි x ගේ වර්ගය එකතු කිරීම 5 වර්ගය 25යි. දැන් අපි හොයන්න ඕනේ කියලා මෙතනටනේ ඇවිල්ලා තියෙන්නේ. මෙයා තනි කරන් මෙයා එහෙට යවන්න. එතකොට එනවා මට 169 අඩු කිරීම 25 සමානයි x ගේ වර්ගය. 169න් 25ක් ගියාම 144යි සමානයි x ගේ වර්ගය. x ගේ වර්ගය 144 හින්දා x ගේ ගන්න 144 වර්ගමූලය ලබා ගන්න ඕනේ. නේද? එහෙනම් මට x ගේ ලැබෙනවා පුතේ 144 වර්ගමූලය 12යි. දැන් x කියන එක නා සෙන්ටිමීටර් 12යි කියලා මට ලැබෙනවා. මේකත් ගමු. පයිතගොරස් ප්‍රමේය දාන්න. කර්ණයේ වර්ගය 17 වර්ගය සමානයි 8 වර්ගය ධන y ගේ වර්ගය. 17 වර්ගය අපි දැන් දන්නවා 289යි. ගණන් හතර අධ්‍යක්ීම කියනවා 289 සමානයි.
8 වර්ගය 64යි ධන y ගේ වර්ගය. දැන් y ව ලබා ගන්න මෙයා මෙතන ඉන්නේ. තනි කරගන්න මේක එහාට යවන්න. දැන් 289 අඩු කිරීම 64 සමානයි y ගේ වර්ගය. උදේ 289 න් 64ක් ගියාම එනවා මට කීයද? 5යි 2යි 225යි කියන. සමානයි y ගේ වර්ගය. y ගේ වර්ගය 225 නම් y ගේ ගන්න 225 වර්ගමූලය ලබා ගන්න. එහෙනම් ඔන්න පුතේ y ගේ කියනවා මට සෙන්ටිමීටර් 15යි. y ගේ කියනවා සෙන්ටිමීටර් 15යි. ඔන්න ඔහොමයි ඒ දෙකටත් උත්තර දෙන්නේ. අඩුපාඩු තියෙනවා නම් බලලා ඉක්මනින් හදා ගන්න. right. තව එක ගානක් අපි හදමු. ඒක මම පොඩ්ඩක් බඩ් කරලා දෙන්නම් ගාන. බඩ් කරලා. බද්ධ කරපු ගාන. මෙන්න මේ වගේ මෙයා අපි අරගමු 6යි සෙන්ටිමීටර් මෙයා 10යි සෙන්ටිමීටර් මේක 17යි සෙන්ටිමීටර් මේක x මේක y right මේ ගානේ අපිට x හොයන්න කියනවා y හොයන්න කියනවා බලන්න ඒ අලුත් ගාන හරි මේ වගේ ගන්නොත් වෙනවා විභාගෙට ඇවිල්ලා තියෙනවා පේපර් වලත් තියෙනවා බලමු හරි දැන් මේකේ දෙන්නෙක් හොයන්න තියෙනවා y හොයන්න ඕනේ x හොයන්න ඕනේ ඉස්සල්ලාම මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණේ මේ මම පාට කරා මේක සලකලා අපි y හොයාගන්න කොහොමද කර්ණයේ වර්ගය 10 වර්ගය සමානයි y ගේ වර්ගය ධන 6 වර්ගය පුතේ 10 වර්ගයේ 100යි සමානයි y ගේ වර්ගය ධන 6 වර්ගයේ 36යි 36 මෙහෙට ගෙන් එතකොට එනවා 100 අඩු කිරීම 36 සමානයි y ගේ වර්ගය 100න් 36 ගියාම 64යි සමානයි y ගේ වර්ගය එතකොට y ගේ වර්ගය 64 නම් y වෙන වල දන්නවනේ කරන්න ඕන දේ 64 වර්ගමූලය ගන්න එතකොට y ගියා කියනවා මට 8යි කියලා y සමානයි සෙන්ටිමීටර 8යි y 8 දැන් x හොයන්න ඕනේ නේ x හොයන්න මේ ඍජුකෝණේ ත්‍රිකෝණේ සලකන්න දැන් අපි y දන්නවා දැන් මේ ඍජුකෝණේ ත්‍රිකෝණේ සලකලා දාන්න මෙයාට පයිත කරස් තමයි කර්ණයේ වර්ගය 17 වර්ගය සමානයි මෙයාගේ වර්ගය දැන් y කියලා දාන්න ඕනේ අපි දැන් y හොයාගත්ත 8යි කියලා 8 වර්ගය ධන මෙයාගේ වර්ගය x වර්ගය 17 වර්ගය අපි දන්නවා 289යි සමානයි 8 වර්ගය 64යි ධන x වර්ගය දැන් මේක එහාට ගෙනියන්න එතකොට එනවා 289 මේ ධන 64 මෙහෙට ගෙනිච්චාම ඍණ 64ක් වෙනවා සමානයි x ගේ වර්ගය පොතේ 289 න් 64ක් ගියාම ඊයද 225යි සමානයි x ගේ වර්ගය x ගේ වර්ගය 225 නම් x ගේ ගන්න 225 වර්ගමූලය ලබා ගන්න ඕනේ එතකොට x ගේ එනවා පුතේ මට සෙන්ටිමීටර් 15යි x ගේ මට ලැබෙනවා සෙන්ටිමීටර් 15යි right එද ගන්න රූපේ ලියා ගන්න ඒ ටික නෑ පුතේ ඒක ලොකුවට ඔරි වෙන්න දෙයක් නෑ මම කිව්වේ අපිට මේ ගණන් ඇතුලේ කැරගෙන්නේ මේ දැන් අපි කතා කරපු සංඛ්‍යාවල වර්ගමූල ටික විතරයි. ඕක ගණන් ටික හදද්දි නිකම්ම මතක හිටිනවා. දැන් උපරිමයටම එන්නේ මේ 17 වර්ගමූල විතරයි. එතනින් එහාට අපේ ගණන් ඇතුලේ නෑ. කියන්නේ එතනින් මෙහාට තියෙන වර්ගමූල ටික මතක තියාගන්න. මහ දෙයක් නෑ. 11 වර්ගය නම් 121 144 169
ඊට පස්සේ 225 දැන් 196 225 ඔහොම ඒ ටික මතක තියාගන්න පුළුවන්. එතනින් එහාට මේ මම දැන් අද කතා කරානේ ගණන් ටිකක් වර්ගමූල ටික. ඔය ටික තමයි පයිතගොරස් ප්‍රමේයට සම්බන්ධ වෙන වර්ගමූල ගණන්. එතනින් එහා ලොකු ගණන් ටික එන්නේ නැහැ. ඒක බය වෙන්න එපා. ආවත් ඒක වෙන විදිහේ ඒ ගාන ඇතුළත කියලා දෙනවා. ඒ ගාන මතක තියාගත්තා නම් එතනින් එහාට ඕන ගානක් වට හදාගන්න. ඒ බය වෙන්න එපා වර්ගමූල කතන්දර වලට. මේවා නිකන් මේ හුරු වෙනවා පුතේ. බය වෙන්න එපා. ඒක අර පළවෙනි දවසේ නිකන් ස්ථීර පදිංචියට කොහෙද මේ එංගලන්තෙට ගියා වගේ සීන් එකක් තියෙන. ගිය ගමන් අවුල්නේ අම්මට උඩ මුන් ඔක්කොම ඉංග්‍රීසියෙන් කතා කරන මොනවද තේරෙන්නේ නැහැ. හැබැයි ඉතින් ස්ථීර පදිංචියටනේ ගියේ නේ. ඉතින් ටික දවසක් යනකොට ඔය නිකම්ම ඔය භාෂාව හුරු වෙනවා. ඔය වගේ තමයි මේකත් පුතේ. මේ ලෝකෙට අපි ආවහම අපි සිංහල දැනගන්න නෙමෙයිනේ ආවේ නේ. අපිට කොහොම සිංහල කතා කරන්න පුළුවන් උනේ. ඇහෙන්න නිකම් මේක හුරු වුණා. ගණනුත් ඕකමයි පුතේ. ඒකින්ද හදන්න ගණනුත් පුළුවන් වෙනවා. බය වෙන්න එපා. ඕවා නිකම්ම මතක හිටිනවා. right. හොඳයි. එහෙනම් මම මෙතනින් අදට අවසන් කරන්නම් මේ කටයුතු. ඔන්න අර වර්ගගත සමීකරණ පාඩම ඉතාල වැදගත් පාඩමක් අද දවසේ අවසන් කරා. මම කිව්වා අද හෝ හෙට හෝ අනිද්දා. අද හරි හෙට හරි අනිද්දා හරි රාත්‍රී කාලයේදී පැයක් මම අමතර පන්තියක් දානවා ගණිතේ. ඒක දාන්නේ සූත්‍ර පාඩම ඉවර කරන්න. තවත් අච්චුපතේ දින පාඩම. සූත්‍ර පාඩම ඉවර කරන්න. මේ යන වැඩ ටික අමතරව තව දැන් දාන අමතර දවස්වලදී සූත්‍ර පාඩම ඉවර කරන්න සූදානම්ෙන් ඉන්න එකට අද රාත්‍රියේ හෝ හෙට හෝ අනිද්දා දවස් තුනෙන් එකක උදේවරුේ ගණන් පන්තියක් වැටෙනවා. ඒකට රාත්‍රී කාලේ ගණන් පන්තියක් වැටෙනවා. ඒකට සූදානම් වෙලා ඉන්න. මම ඒක විස්තරත් එක්ක දාන්නම්. ඊට පස්සේ අද ලොක් වෙච්ච වෙන්න බැරි වෙච්ච ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් පොඩ්ඩක් එයාලට කියන්න සර්ට කෝල් එකක් දෙන්න දැන් කියලා. මොකද උනේ කියලා මම මේක අහලා ඒ ගැටලුවට පිළියම යොදන්නා. ඊට පස්සේ අර ලිස්ට් එකක් මම දානවා පේමන්ට් එක කරලා එහෙම නැත්නම් ඩියුටි ටික අරගෙන තියෙන. ඒ ලිස්ට් එක ඇතුලේ ඔයාලගේ නම නැත්නම් අනිවාර්යෙන්ම නම ඇතුළත් කර ගැනීම සිද්ධ කරන්න. මොකද 16 වෙනිදා ඉඳලා අපේ ලිස්ට් එකට අනුකූලව තමයි වැඩ කටයුතු ටික කරගෙන යන්නේ. ඒක අනිවාර්යෙන්ම බලලා නම නැත්නම් ඒක ඇතුළත් කරගන්න. මොනවා හරි ගැටලුවක් තිබ්බොත් පන්ති ඉවරනට පස්සේ මට කෝල් එකක්. එහෙනම් පුතේ අදට කරන් පන්ති අවසන් අපි හැකි ඉක්මනින් ඊළඟ දවසේ සිකුරාදා ඊට කලින් අනිවාර්යෙන්ම කරන් පන්තියකුත් එක්ක නැවත මුණ ගැහෙන්න. හැමෝටම අයබෝවන්.